ගන්න පුළුවන්. එක මතයක පිහිටුවා ගන්න පුළුවන්. එතකොට මේ එක මතයක පිහිටුවා ගන්න පුළුවන් නම් මෙන්න මේ රේඛාව හරහා සමපාත වෙන පරිදි මේ රේඛාව හරහා සමපාත වෙන පරිදි මේ රූපය එක මතයක පිහිටුවා ගන්න පුළුවන් නම් මෙන්න මේ වගේ හැඩතලයකට තමයි පුතේ අපි කියන්නේ ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් කියලා. ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් කියලා. ඒතර මෙයා කපා ගන්න මම භාවිතා කරේ මෙන්න මේ වගේ කොළයක් නේ. එයාව මම එක මතයක පිහිටන පරිදි මේ රේඛාව ඔස්සේ නැමුවා එක මතයක පිහිටුවා ගන්න පුළුවන්. එහෙනම් මේ කොළේ ගත්තත් ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් වෙනවද නැද්ද මේකත්? වෙනවා. නේ? ඔව්. එතකොට ශාකපත්‍ර ගත්තත් ඒ විදිහට ශාකපත්‍ර තියෙනවා. හරි. එතකොට මේ එක මතයක පිහිටුවා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ රේඛාව හරහා. එතකොට මෙන්න මේ රේඛාවට කියන්න නම මොකක්ද? එතකොට මේ සමචතුරස්‍රයක නම් මේ වගේ රේඛා හතරක් තියෙනවා. අන්නේ රේඛාවට කියන නම මොකක්ද? ඔව්. එතකොට මෙන්න මේ රේඛාව අපි කියනවා සමමිතික රේඛාවක් කියලා. නැත්නම් සමමිතික අක්ෂයක් කියලා කියනවා. සමමිතික අක්ෂය. සමමිතික රේඛාවක් හෙවත් සමමිතික අක්ෂයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. හරි. ලියා ගන්න දැන් ඔයාලා ලියපු එකේම නවිදුට සම්බන්ධ වෙන්න. එතන සම්මිතික අක්ෂය කියලා ලියන්නත් උන්ද? ඔව් සම්මිතික අක්ෂය කියලා නම් කරගන්න. හරි මේක මකනවා. මම පුංචි ප්‍රශ්නයක් අහනවා. මගේ ප්‍රශ්නය තමයි දැන් අපි දන්නවනේ සම්මිතික මේ කියන්නේ කිසියම් රේඛාවක් මගින් රූපයක් සමාන කොටස් දෙකකට එක මතයක පිහිටන්න විදිහට නවන්න පුළුවන් නම් ඒ රූපයටනේ අපි කියන්නේ ද්විපාර්ශ්වික සම්මිතික තල රූපයක් කියලා. එතකොට මේ ද්විපාර්ශ්වික සම්මිතික තල රූපයේ පුතේ ඒ රේඛාවට නැත්නම් සම්මිතික අක්ෂයේ දෙපැත්තෙන් තියෙන හැඩතල එකිනෙකට වර්ගඵලයෙන්ුත් සමානයි හැඩයෙන්ුත් සමානයි නේද? හැඩයෙන්ුත් සමානයි වර්ගඵලයෙන්ුත් සමාන වෙනවා. හරි? ලියා ගන්නකො මෙහෙම තරු ලකුණක් දාලා ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක සමමිතික රේඛාවට දෙපසින් ප්‍රශ්නයක්ද? ප්‍රශ්නේ ඊළඟ ඒ වාක්‍ය අපව කියනවාද? ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක සමමිතික රේඛාවට දෙපසින් පිහිටි කොටස් හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමාන වේ. හරි? හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමාන වේ. මට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේක. මේ බලන්නකො. හැඩතලයේ ගත්තොත් අපි මම මීටර රූල භාවිතා කරලා මඳින්නම්කො.
හරි. ඔන්න තියෙනවා ඍජු කෝණාශ්‍රයක් පුතේ. දැන් මේ ඍජු කෝණාශ්‍රයේ සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? එකයි. සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? දෙකයි. කයිද දෙකයිද? දෙකයි. දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. හරි. දෙකක් තියෙනවා. මම අඳිනවා වෙනත් රේඛාවක්. මෙන්න මේ සම්මුඛ ශීර්ෂ දෙකක්. සම්මුඛ ශීර්ෂ දෙකක්. ඒ කියන්නේ එකිනෙකට ඉදිරියෙන් තියෙන රේඛා මේ ශීර්ෂ දෙකක්. එකිනෙකට ඉදිරියෙන් ඇති දෙකක්. මේ යාපන රේඛාවට කියන අපි මෙයාගේ විකර්ණයක් කියලා පුතේ. විකර්ණයක් කියලා තමයි අපි මෙයාව හඳුන්වන්නේ. එතකොට මේ රේඛාව හරහා මේ රූපය සමාන හැඩතල දෙකකට බෙදලා තියෙනවද නැද්ද? නෑ. ඇයි මේ හැඩතලයට මේ හැඩතලයට සමාන නැද්ද? හැඩයෙන් සමානයි. හැඩයෙන් සමානයි. වර්ගඵලයෙන් සමාන නැද්ද? සමානයි. වර්ගඵලයෙන් සමානයි. සමානයි. වර්ගඵලයෙන් සමානයි නේද? වර්ගඵලයෙන් සමානයි. එහෙනම් හැඩයෙන්ුත් සමානයි, වර්ගඵලයෙන්ුත් සමානයි. එහෙමනම් මේ රේඛාව ඇයි සමමිතික අක්ෂයක් වෙන්නේ නැත්තේ? කඩේරි ඔස්සේ නැවුවහම එකිනෙකට සමපාත වෙන්නේ නැහැ. කඩේරි ඔස්සේ නැමුවොත් ඒ කියන්නේ අපි මේ ඇඳලා තියෙන විකර්ණය ඔස්සේ එක මතයක පිළිගෙන පරිදි නවන්න බෑ. සමපාත වෙන පරිදි නවන්න බෑ. අන්නේ හේතුව හින්දා තමයි පුතේ මේ රේඛාව සමමිතික අක්ෂයක් නොවෙන්නේ. මෙයාට තියෙන්නේ සමමිතික අක්ෂ දෙකයි. මේ සිරස් එකයි මෙන්න මේ ආකාරයයි සිරස් එක. නේද? ඔව්. ලියා ගන්න මෙහෙම. රූපයේ ප්‍රශ්නය හොඳේ. මොකද සර්? ප්‍රශ්නය දී ඇති රූපයේ නැත්නම් දී ඇති ඍජු කෝණාශ්‍රය කියලා ලියාගත්තා නම් ඒත් හොඳයි. දී ඇති ඍජු කෝණාශ්‍රයේ ලකුණු කර ඇති රේඛාව මගින් දී ඇති ඍජු කෝණාශ්‍රය නැත්නම් රූපයේ ලකුණු කර ඇති රේඛාව මගින් වර්ගඵලයෙන් සමාන සහ හැඩයෙන් සමාන කොටස් දෙකකට බෙදිය හැක. හැඩයෙන් සමාන කොටස් දෙකකට බෙදිය හැක. නමුත් මෙය සමමිතික අක්ෂයක් නොවේ. සමමිතික අක්ෂයක් නොවේ. හේතු දක්වන්න. හේතු දක්වන්න. සම්මිතික අක්ෂයක් නොවේ. හේතු දක්වන්න. සම්මිතික අක්ෂයක් නොවෙන්න හේතු අහන්නේ. රවින්දුට
බින්දු ඇහෙනවද? හරියන්නේ නැහැ නේද? මම මෙහෙම කරන්නම්. මම වීඩියෝ එක මේ ඔයාට ලින්ක් එකක් එවන්නම්. ඒකෙන් බලන්න වීඩියෝ එක පාඩම් ඉවරනාට පස්සේ. මම අද ඉවරනාට පස්සේ මම අද රැයට දාන්නම්කෝ. ඔයාට ලින්ක් එක දාන්නම්. මටත් මම ගෲප් එකට දාන්න ලින්ක් එක. මොකද්ද හේතුව ලිව්වේ? මොකද්ද පුතේ හේතුව ඔයාලා ලිව්වේ? අභිමාෂ කියන්නේ හේතුව මොකද්ද කියලා? විමාෂ කියන්න. මොකද්ද හේතුව? දැන් මේ රේඛාව සමමිති කක්ෂයක් නොවෙන්න හේතුව මොකද්ද? ලහිරු කියන්නේ එහෙමනම්. ප්‍රශස්ති සෘජුකෝණාශ්‍රය ලකුණු කර ඇති රේඛාව ඔස්සේ සමපාත වන ලෙස නැවිය නොහැකි නිසා. සමපාත නොවන බැවින් එය සමමිතික අක්ෂයක් නොවේ. සමපාත නොවන බැවින් එම රේඛාව ඔස්සේ සමපාත නොවන බැවින් එය සමමිතික අක්ෂයක් නොවේ. හරි. සමපාත නොවන බැවින් කියලා තිබුණා නම් ඒත් හරි. සර්. ඔව් කියන්න. සර් ගෲප් එකට දාලා තිබුණේ අල්පෙනිටි එහෙම ගේන්න කියලා. ඔව්. ඒකේ අල්පෙනිටි ඕනි වෙන්නේ මොකටද? අද ඕනි වෙනවා. අල්පෙනිට්ටක් හරි ඇණයක් තිබුණා ඇති ඈ. ඇණයක් තිබුණත් ඇති. මොකටද? දැන් අපි ඊළඟ කොටසට භ්‍රමක සමමිතිය හොයලා බලන්න තමයි ඒව ඕනි. හරි? හරි. දැන් මම පුංචි ක්‍රියාකාරකමක් දෙන්න යන්නේ. අනුමාත්‍රිකාවක් ලියාගන්නකො පුතේ භ්‍රමක සමමිතිය කියලා. අද මේ පාඩම ඉවර කරලා අපිට ත්‍රිකෝණ පාඩම පටන් ගන්න පුළුවන්. මේක චූටි පාඩමක්. භ්‍රමක සමමිතිය කියලා ලියාගන්න අනුමාත්‍රිකාවක්. දැන් මම ඔයාලට චූටි වැඩක් දෙන්න යන්නේ. හරි? කොට රූල් වල හැමෝම ගාව තියෙනවනේ. නේද? මාත්‍රිකාව ලියාගන්න භ්‍රමක සමමිතිය කියලා ලියාගන්න. ලියාගත්තද? අල්පෙනිටි යන්නේ අනිත් ටික නම් ගෙනවා. කමන්නේ. අල්පෙනිටි නැත්නම් කමන්නේ. පෑනක් තියෙනවනේ නැත්නම් පැන්සලක් තියෙනවනේ. ඒකෙන් කරන්න පුළුවන්. හරි. හරි. දැන් ඔයාලට මම පුංචි වැඩක් දෙනවා. දැන් ඔයාලා ගාව තියෙන්න ඕනි මේ වෙනකොට කතුරක් තියෙන්න ඕනි. අඩි රූල් පෙන්සල් බ්‍රිස් බෝල් කෑඩ්ඩක් තියාගන්න කියලා මම කිව්වා. දැන් ඔයාලා කොට රූල් කොලයක් හරි ප්‍රස්ථාර කොලයක් හරි හොයාගන්න නැද්ද ගෙදර? සර් මේ අපි ලියන පොත්වල කොළ හරියන්නේ නැත්ද? අයව හරි. එකක් ගන්න වෙන. ප්‍රස්ථාර කොළ තියේ සර්. ගන්න මේ ප්‍රස්ථාර කොල තියෙනවා නම් ප්‍රස්ථාර කොලයක් ගන්න. බොඩි කොලයක් ගත්තට කමන්නේ නැහැ නේද කොටරු? කමන්නේ. හැබැයි රූප කීපයක් කපා ගන්න ඕනි. ඒ රූප ටික කපා ගන්න තමයි මේ ගන්න කියලා කියන්නේ. CR පොතක හරි. හරි. මම මේ කියන හැඩතල ටික ඔයාලා කපා ගන්න ඕනි දැන්. හරි? සමචතුරස්‍රයක් ඇඳ ගන්න පුළුවන් ඔයාලට. සමචතුරස්‍රයක් අඳින්න කපා ගන්න. චතුරස්‍රයක් අඳින්න කපා ගන්න. හරි? ඊට සර් ඒ කියන්නේ නිශ්චිත මිනුමක් නෑ නේද? නෑ මිනුමක් නෑ. ඔයාලට අභිමත පරිදි ටිකක් ලොකු එකක් ඇඳ ගන්නවා. ඊපස්සේ සමපාද ත්‍රිකෝණයක් ඇඳගන්න කොහොමද අපිට භාවිතා කරන්න පුළුවන් උපකරණ? මොනවද භාවිතා කරන්න පුළුවන් උපකරණ සමපාද ත්‍රිකෝණයක් ඇඳගන්න? කවකට්ටු. පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වගේ වෙන විදිහට ඇඳගන්නකො. පැත්තකට සෙන්ටිමීටර් 5ක් වගේ වෙන විදිහට සමපාද ත්‍රිකෝණයක්. හරි. ඊට පස්සේ සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රයක්. දේශීය වලට ගන්න කොට රූල් කොලයක් නිසා. හරි. දැන් හැඩතල ටික ඉක්මනට කපා ගන්න ඕනේ. ඊට පස්සේ සවිදි ෂඩාශ්‍රයක්. සවිදි ෂඩාශ්‍රයක් අඳින්න අමාරු දරුවෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න. මම ඔයාලට අඳින හැටි කියා දෙන්නම්. කවකටුවක් ඕනේ වෙනවා.
මේ සවිදු ෂඩාශ්‍රයක් පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් වගේ එන පරිදි ඇඳ ගන්නකො. සර් ඒක කපා ගන්න. ඈ? ඒක කපා ගන්න සර්. ඔව් ඇඳලි ඉවරලා කපා ගන්න. ඊට පස්සේ රොම්බස් එකක්. ඒ රොම්බසේ අහගන්න. රොම්බසේ පාදයක දිග සෙන්ටිමීටර් 5ක් වෙන විදිහට රොම්බසයක් ඇඳ ගන්න. සර් අර සම්පාද ත්‍රිකෝණය කොහොමද අඳින්නේ? සමපාද ත්‍රිකෝණය අඳින්නේ මෙහෙමයි. ගන්න කව කටුව. පොඩක් නේ. පොඩක් ඉන්න සර්. හරි සර්. කව කටුව අරගෙන පුතේ ඉස්සෙල්ලාම ඔයාලා රේඛාවක් ඇඳ ගන්නකෝ. රේඛාවක් ඇඳ ගන්නකෝ. ඇඳගත්තද රේඛාවක්? ඔව්. හරි. රේඛාවක් ඇඳලා මගේ කාඩුවක් තියෙනවා මම ඒක ඉදලා පෙන්නන්නම් ඔයාලට. හරි. මේ බලන්න. තව රේඛාවක් අඳිනවා. ඊට ඔයාලට පුළුවන් තව කටුවට සෙන්ටිමීටර් 5ක අරයක් ගන්න. ගත්තද සෙන්ටිමීටර් 5ක් මමත් ගත්ත සෙන්ටිමීටර් 5ක්. හරිද? සර් ඔව් ත්‍රිකෝණයට පස්සේ මොකක්ද අඳින්නේ කිව්වේ? සමාන්තර ආශ්‍රය. ලේසියෙන් අඳින්නේ ඒක. සමචතුරාශ්‍රයේ ත්‍රිකෝණාශ්‍රය අඳින්න ඕනේද? ඔව් ඒ දෙකත් ඕනේ. සමචතුරාශ්‍රයත් අවශ්‍යයි, ඍජුකෝණාශ්‍රය අවශ්‍යයි, සමපාද ත්‍රිකෝණය අවශ්‍යයි. සමචතුරාශ්‍රය මේ දිග කොච්චරද? ඒක මම ගාණක් කිව්වේ නෑ. ඔයාලා ඔය කොටු ඔයා මේ කොටුල් කොලයකද අඳින්නේ? නෑ සර්. එහෙනම් ප්‍රස්ථාර කොලයක. ප්‍රස්ථාර කොලයක නම් ඔයා පැත්තකට කොටු 4ක් වගේ එන විදිහට ගන්නකො. ත්‍රිකෝණාශ්‍රයද සර්? සමචතුරාශ්‍රය. හරි සර්. මේ බලන්න සමපාද ත්‍රිකෝණය ඇඳ ගන්න හැටි මම ඔන්න දැන් පෙන්නනවා. හරි. දැන් ඔයා මුලින්ම කරන්න ඕනි මෙතන ලක්ෂයක් ලකුණු කරගන්නවා අර ඇඳපු රේඛාව මත. දැන් කව කටුවට සෙන්ටිමීටර් 5ක අරයක් අරගෙන තියෙන්නේ. අර කව කටුව උඩ තියාගන්න පුතේ අර රේඛාව මත ලකුණු කරගත්ත ලක්ෂය මතක. රේඛාව මත ලකුණු කරගත්ත ලක්ෂය මතට කව කටුව තියලා අර රේඛාවේ එක පැත්තකින් ඡේදනය වෙන විදිහට ඡාපයක් ඇඳ ගන්න. අර රේඛාව එක පැත්තකින් ඡේදනය වෙන විදිහට ඡාපයක් ඇඳ ගන්න. දැන් ඔයාලා ගාව තියෙනවා රේඛාව මත ලක්ෂ දෙකක්. තව එක ලක්ෂයයි ඕනි. ඒ ලක්ෂය හදන්න නම් ඔයාලට පුළුවන් මේ කව කටුවට ඒ අරේ වෙනස් කරන්න සෙන්ටිමීටර් 5ක් අරගෙනනේ තියෙන්නේ. රේඛාවට ඉහළින් ඡාපයක් නිර්මාණය කරන්න ඔය වගේ. ඊට පස්සේ අර රේඛාවේ අනිත් ලක්ෂය මතත් කව කටු තියලා අපි තව ඡාපයක් අඳ ගන්නවා අර මුලින් අඳපු ඡාපය කැපිලා යන විදිහට. බලන්න දැන් ඡාප දෙකම කැපිලා ගිහිල්ලා තියෙනව නේද? අන්නේ කැපිලා ගිහිල්ලා තියෙන තැනදී ලක්ෂයක් තියෙනවා. මේ තියෙන ලක්ෂය. ඒ ලක්ෂයට අර රේඛාව මත තියෙන ලක්ෂයන් දෙක යා කරගන්න මෙන්න මේ විදිහට. යා කරගන්න. එතකොට ඔයාලට ලැබෙයි සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. සර් ත්‍රිකෝණයට පස්සේ මොකද්ද තිබ්බේ? සමාන්තර ආශ්‍රය. සර් ඔව්. සර් කව කටුවෙන් නැතුව ත්‍රිකෝණය අඳින්න වෙන ක්‍රමයක් නැද්ද? සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණයක්ද? සර් සමාන්තර ආශ්‍රයත් ඇඳලා පෙන්නන්න. සමපාද ත්‍රිකෝණයක්ද? ඔව් සර් සමාන්තරාශ්‍රය මොකක් ඇද කරන්න ඕනේද? නැද්ද? සමාන්තරාශ්‍රය අඳින්න ඕනේ ත්‍රිකෝණාශ්‍රය ඇද කරනවාද? සමචතුරාශ්‍රය ඇද අනේ කරනවාද? මට නෑ ඔයා මේ හැඩතල 6ම ඔයා ගාව තියෙන්න ඕනේ. හරිද? එතකොට ඔයා මුලින් සමචතුරාශ්‍රය අඳ ගත්තත් දෙවනුව ඍජුකෝණාශ්‍රය අඳ ගත්තත් ගැටලුවක් නෑනේ. මොකද ඔය කොලේ කපලා ගන්න ඕනි හැඩතල ටික. කපා ගන්න ඕනේ. සර් සමාන්තර ආශ්‍රය පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නකෝ. අනේ සර් සම්පාද ත්‍රිකෝණයක් හදන්න වෙනකෝ නැද්ද? පේන හැටියට ප්‍රසස්ති ගාව කවකටුවක් නැද්ද ඔයද? සර් ඒක සාහුතන හොයාගන්න බැහැ. ඉරිදුනක් පැත්තට ගහන්න. මෙහෙම කරන්න. මෙහෙම කරන්න. මම ඔයාලට අඳින්න මේ ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මෙහෙම කරන්න. ඔයා ගන්න ඔයා කොටරුල් කොලයකද අඳින්නේ ප්‍රස්ථාර කොලයකද අඳින්නේ? කොට්‍රෝල් කොලයක. හරි කොටරුල් කොලයක නම් පුතේ ඔයා ඉස්සෙල්ලාම කොටු 4
එක කොටුවක ශීර්ෂයේ දැන් මේ විදිහට තියෙන්නේ පුතේ. තියෙන්නේ. ඩොට් තියාගන්න මම මේ කියන්නේ හොඳේ. මේ වගේ ලක්ෂයක කොටු 4කින් මේ ඉදිරියේ මේ වගේ ඩොට් දෙකක් තියාගන්න. හැබැයි හරියටම නම් සමපාද ත්‍රිකෝණයක්. ඔව්. තියාගත්තද? ඔව්. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේකේ මැද්දේ. මැද්ද තියෙනව නේද මේ මැද? ඔව් සර්. අක්ෂ දෙක මැද ඒකට ඉහළට ගන්න සාමාන්‍යයෙන් කොටු 4ක් වගේ. පොඩ්ඩක් ඉන්න මාගාව අඩි රූලක් නේද දැන්? මෙතන මීටර රූලක් තියෙනවා අඩි රූලක්. හරි සර්. දැන් ඒ ලක්ෂයත් එක්ක අඩි රූලක් ඔයාගාව අඩි රූලක් තියෙනවනේ නේද? ඔව් සර්. අඩි රූලේ ඉඳන් තියලා බලන්න මේ ලක්ෂයේ ඉඳන් මේ ලක්ෂයට තියෙන දුර මේ ලක්ෂයේ ඉඳන් මේ ලක්ෂයට තියෙන දුර මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර සමානද කියලා පොඩ්ඩක් බලන්න. නැද්ද? සර් ඔව් කියන්නේ. සර් ෂඩාශ්‍රය අඳින්නේ කොහමද? මම දැන් කියා දෙනවා ෂඩාශ්‍රය අඳින්න හැටි. දිනුෂා ඔයා මෙතන දැන් සෙන්ටිමීටර් 4ක් මේ පැත්තක දිගේන විදිහට ෂඩාශ්‍රය අඳින්න හදන්නේ නේද පුතේ? ඔව්. ඔයා සෙන්ටිමීටර් 4ක් අරේන විදිහට කව කටුවකින් ඇඳ ගන්න වෘත්තයක්. දවසේදී අපි ඔය නිර්මාණය කරා. වෘත්තයක් ඇඳ ගන්න. සෙන්ටිමීටර් කීයද? අරේ කොහමද? ඔව් ප්‍රශස්ති දැන් කියන්න ඔයාගේ හරිද මේක? නෑ සර් චුට්ටක් සෙන්ටිමීටර් දෙකක වෙනසක්. මිලිමීටර් දෙකක වෙනසක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. දැන් ඔයා ඔක යා කරලා ඇඳ ගන්න. හරි? මොකක්ද කිව්වේ? ඔව් කියන්නේ. අරේ කොච්චරද? අරේ සෙන්ටිමීටර් දැන් මම කිව්වේ සෙන්ටිමීටර් 4ක් පැත්තක දිග වෙන විදිහට සවිත ෂඩාශ්‍රය ඇඳ ගන්න කියලා නේද? එතකොට සෙන්ටිමීටර් 4ක අරයක් තමයි ඔයාලා ගන්න ඕනේ. වෘත්තය අඳින්න. අරේ කියනකොට ඈ? නෑ උගුන්. දැන් ආයි ප්‍රශස්ති තමයි වැඩි අමාරු වෙන්නේ දැන්. දැන් ප්‍රශස්ති බෙල්ල ගන්නකො 127 මීටරට ප්‍රශස්ති අච්චි පොත තියෙනවනේ ළඟ 127 පිටුවට බෙල්ල ගන්නකො. දැන් මම ප්‍රශස්තියට ඉතින් උදව්වක් කරන්නම්කෝ. ප්‍රශස්ති A4 කොලේ දාගන්න මේක ඇතුළට. හරිද? මේ පිටුව මේ පැත්තට පෙරලලා මෙහෙම දාගන්න. A4 කොලේ දැන් ඔයාගේ කොටුරු කොලේ හරිද? ඒකේ බලන්න. ඈ? ඉතින් දැන් හරිනේ. සුපර් චූටි. ආ. චූටි සුපර් චූටි නේද? දැන් මේ දැන් ඉතින් වෙනකම් නෙවෙයි. දැන් අහගන්න. ඔයා දැන් මෙතනින් පැන්සල් තුඩ තියලා තද කරන්න. මෙතන පැන්සල් තුඩ තියලා තද කරන්න. මෙහෙම ඩොට් 6 තියලා අර කොලේ එළියට අරගෙන මේ ඩොට් ටික යා කරන්නකො. එතකොට ඔයාට මේ රූපය කපා ගන්න පුළුවන්. සර් මගේ ආව ගන්නට. ඈ? මේ පිටුවද? 127 පිටුව. ඈ පුතේ? මම කව කට්ටේ කැන්ද සර්. හරි. වෘත්තය ඇඳගත්තද දිනුෂා? ඇඳලා මැකුවා. ඒ මොකද? නයි සර් අච්චු පොතේ තියෙන අඳින ගෙමුවේද මම ඒක මැකුවා. අයියෝ ප්‍රශස්ති ගාව අඩි රූලක් මේ කව කටුවක් නැති හින්දා මම එයාට කිව්වේ. කවන්නේ ඔයත් ඒ විදිහට ඉඳන් කරන්නකො. අච්චු පොතේ රොම්බසයක් තියෙනවා. මේ රොම්බසෙත් ඒ විදිහට පිටපත් කරගන්න. පිටපත් කරගෙන මේ ඔයාලට පුළුවන් දැන් ඔය හැඩතල ටික කපා ගන්න. කපලා ගන්න. සර් ඔව් කියන්න පහන්. මේක ලොකු වැඩිද සර්? ඔව් වෙන්නේ නැහැ මට. වෙන්නේ නැද්ද? බඩකින්ද? සර් සිතකින්ද?
අපොඩෙන් අදෙන් පහන් පෙන්නන්න. පොඩ්ඩක් ඉන්න සර්. ඉන්නද? හරි හරි. කොයි තියෙන්නේ? හොඳයි. හරි. සර් ෂඩාශ්‍රය ආයිත් පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නකෝ. මම පෙන්නන්න. බලන්න සදාස්ත්‍රය අඳින හැටි. වෘත්තයක් අඳිනවා. හරි. දැන් අපි හිතමු සෙන්ටිමීටර් 4ක් වගේ පැත්තකට එන්න විදිහට අපිට අඳ ගන්න ඕනි කියලා. හරි. කවකටුව ගන්න ඕනේ සෙන්ටිමීටර් 4ක්. වෘත්තයක් අඳිනවා. හරිද පුතේ? වෘත්තයක් අඳිනවා. ඔන්න ඔය විදිහට වෘත්තයක් අඳ ගන්නවා අපි. ඔන්න ඇඳ වෘත්තයක්. දැන් මේ අරය වෙනස් කරන්නේ නෑ අපි. අරය වෙනස් කරන්නේ නැතුව මේ පරිධිය මත වෘත්තයේ පරිධිය මත කැමති තැනක තියලා මේ විදිහට පරිධිය සමාන කොටස් වලට බෙදාගෙන යන්න පුළුවන් නේ. අරය වෙනස් කරන්නේ නැතුව ඔය බෙදාගෙන යනවා මේ. බෙදාගෙන යනවා ඔය අර රේඛාවෙන් වෘත්ත ඡාපය මගින් වෘත්තයේ කැපිච්ච තැන තියෙනවා කවකටු තුඩ තියන්නේ. ඔය විදිහට බෙදාගෙන යනවා. දුන්නද? අපතේ හරියට බෙදෙනවා ඔය. හරි. අතවසට කියලා දුන්නා. ඒක කියලා දුන්න තමයි. ඔව් මතක තියෙන්න ඕනි ඒවා. දැන් මේ ලක්ෂ ටික යා කරන්න. එතකොට ඔයාලට ලැබෙයි සවිති ෂඩාශ්‍රය. ලැබුණාද? රොම්බසේ අඳින්න ක්‍රමය. ඈ? රොම්බසේද? සමචතුරස්‍රය අද කරන්න ඒ ඉතින් කපලා අයින් කරන්න යන්නේ කියන්නේ. හරි හරි. ඉන්න. රොම්බසේ බලන්න. කවකටු තියෙන. කවකටුව තියෙනවනේ හැමෝම ගාව නේද? මේ බලා ගන්න. හරිද? කවකටුවේ තියෙනවනේ. මම මෙතන ලක්ෂයක් ලකුණු කරනවා. හරි? කැමති විදිහට මෙන්න මේ බලා ගන්න. චුට්ට බලා ගන්න රොම්බසේ අඳින හැටි. කැමති විදිහට ඔය විදිහට අර රේඛාවක් අඳින මේ ලක්ෂයේ ඉඳන්. එඳගත්තනේ දැන්? හරි. අපි හිතමු සෙන්ටිමීටර් 4ක් දුරින් කියලා මේ පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් වෙන පරිදි කියලා. කවකටුවට සෙන්ටිමීටර් 4ක් අරගෙන මේ ලක්ෂයේ තියලා ඡාපයක් අඳිනවා පුතේ මේ රේඛාව එක තැනකින් කැපෙන්න. අනිත් රේඛාවත් තව තැනකින් කැපෙන්න මේ රේඛා දෙකම කැපෙන පරිදි සෙන්ටිමීටර් 4ක් දුරින් මේ ලක්ෂයෙන් නම් සෙන්ටිමීටර් 4ක් දුරින් ඡේදනය වෙන විදිහට ඡාප දෙකක් අඳ ගන්නවා. ඡාප දෙකක් අඳ ගන්නවා. ඒ ඡාප දෙක මත තියලා අර අරය වෙනස් කරන්නේ නැතුව ඉදිරියෙන් ඡාපයක් නිර්මාණය කරනවා. මේ බලන්න. මෙතන තියලා ඉදිරියෙන් ඡාපයක් නිර්මාණය කරනවා. අනිත් ලක්ෂයේ තියලා ඡාපයක් නිර්මාණය කරනවා. දැන් මෙතන ඉඳන් සහ මෙතන ඉඳන් තියෙන දුර සමානයි නේද මෙතෙන්ට? ඈ? හරි. දැන් යා කරන්න. ඒ තව කට්ටක් දෙන්නකෝ. තව කටුවක් නැතුව නේද ප්‍රසස්ති. හරි. එදින් රොම්බසේ. දැන් ඔයාට මම කියා දෙන්නේ රොම්බසේ අඳින හැටි දැන් ප්‍රසස්තිට ප්‍රසස්ති ලකුණු කරගන්න කොටු පහක්. එතන ඉඳන් කොටු පහක් දුරින් ලක්ෂයක් තියාගන්න. තියාගත්තද? හරිද? ඔව් සර්. හරි. දැන් මෙතන ඉඳන් කුඩා කොටු 3ක් ඉදිරියට ගිහිල්ලා ඉහළට කුඩා කොටු 4ක් පිටින විදිහට ලක්ෂයක් ලකුණු කරගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට කොටු 3යි මෙතන ඉඳන් කොටු 4ක් ඉහළින් ලක්ෂයක් ලකුණු කරගන්න. හරිද? හරිනේ? හරි. ඒ විදිහටම මෙතන ඉඳන් කොටු 3යි ඉහළට කොටු 4ක් ගිහිල්ලා ලක්ෂයක් ලකුණු කරගන්න. හරි. දැන් ඔය ලක්ෂ 4 යා කරගන්න. හරි නේද?
සර් මට තාම තේරුන්නේ නැහැ රොම්බස් ඇඳ ගන්න විදිය. ඉන්න කවිද මම කියන්නේ. ඔයාලව කපටුවක් තියනව නේද? සර් ඔව් සර් ආ තියනවා සර්. හරි. ගන්නකෝ. තුරුනෙත් ඒකද ප්‍රශ්නේ? නෑ සර් මේක හරිද කියපන්ද? මම පොඩ්ඩක් බලන්නම්. කවිදු පොඩ්ඩක් අහගන්න. කවිදු ඔයා කැමති විදිහට මේ එක රේඛාවක් ඇඳලා ඒ රේඛාව කැපෙන විදිහට තව රේඛාවක් ඇඳ ගන්න පුතේ. මේ විදිහට රේඛා දෙක ඇඳ ගන්නකෝ. ඇඳගත්තද කවිදු? ඔව් සර්. හරි. ඔයා කවකටුවට කැමති අරයක් ගන්න ටිකක් සෙන්ටිමීටර් 3ක් හරි 4ක් හරි. ගත්තා. අරගෙන කවකටු තුඩ මෙන්න මෙතන තියන්න. තියලා මේ රේඛාවත් මෙහෙම කැපෙන්න ඕනි. මේ රේඛාවත් කැපෙන විදිහට ඡාපයක් ඇඳ ගන්න. ওই විදිහට. හරිද? හරි. දැන් මේ ලක්ෂයේ තියලා අර අරේ වෙනස් කරන්න එපා. කවකටුව වෙනස් කරගන්න එපා. වෙනස් කරගන්න එපා. මෙතන තියලා ඉස්සරහෙන් ඡාපයක් ගහගන්න. ඔහොම. හරි සර්. දැන් අනිත් ලක්ෂයේ මෙතනනේ තියෙන්නේ. එයාගේ තියලා ඡාපයක් ඇඳ ගන්න. ඒකත් ගැහුවා. දැන් මේ ලක්ෂයට මෙතන ඉඳන් රේඛාවක් අඳින්න. ඒ ලක්ෂයේ ඉඳන් මෙතෙන්ට රේඛාවක් අඳින්න. දැන් ආවද යාට රොම්බසයක්? ඔව් සර්. දැන් හරිනේ. හරි. තුරුනේ. හරි. දැන් ඔය ටික කපා ගන්න ඉක්මනට. කැපුවා සර්. හරි හොඳයි. දැන් බිසල් බෝඩ් එකක් ගන්න කිව්ව නේද? ඔව්. බිසල් බෝඩ් එකක් නැත්නම් කමන්නේ. තියෙන කට්ටිය ඒකේ අලෝලා කපා ගත්තත් ගොඩක්ම හොඳයි. බිසල් බෝඩ් එකේ අලෝලා කපා ගත්තා නම් හරි. දැන් ඔය රොම්බසේ එහෙම කපලා බිසල් බෝඩ් එකේ අලෝලා කපා ගන්න පුළුවන්. ඒකට හයි අයිනේ නේද? හයි අයිනේ. ඒකයි. තමන් පුංචි ක්‍රියාකාරකමක් කරන්න යන්නේ ඔයාලට. කපල ඉවරනාම හරි කියලා කියන්න. සර් ඔව්. විසිල් බෝඩ් එකක් නැහැනේ. ආයි කපන්නේ. සර් කපන්නේ. හරි. සර් අර ෂඩාශ්‍ර ටික මේ අර මේ සර් අර ෂඩාශ්‍රය සර් මේ ඡාපේ ලකුණු කරගන්නේ කොහොමද? අර ඡාප ටික. වෘත්තය ඇඳද ඔයා ඔව් ඒකෙන්ද. වෙනස් කරගන්න එපා. ඒ ගත්ත අරේම ගන්න කවකටුවට. හා කවකටුව මේ කැමති තැනකින් තියන්නකො මේ වෘත්තය මත. හරි සර්. එලා ඡාපයක් අඳින්න අනිත් තව තැනකින්. වෘත්තය කැපෙන විදිහට. හරි සර්. දැන් මේ කැපිච්ච තැන කවකටුවද තියන්න. හරි සර්. අරේ වෙනස් කරන්න නැතුව තව ආයි ඡාපයක් ඉස්සරහින් අඳගන්න. වෘත්තය කැපෙන විදිහට. හරි සර්. දැන් දිගටම ඔය වැඩේ කරගෙන යන්නකො පල්ලේ වටේ. හා සර්. සර් ඔව්. මේ මගේ සමාන්තරාස්. කො දැන් තුරුනෙත් එක. හොඳයි. සර් මේ චුට්ටක් ඉන්න. සර් මේ තියෙන මුලින්ම මගේ බලන්න සර්. හොඳයි.
මගේ අනික මේ රියනේ රොම්බස් කෝ හරි තුරුණෙත් මම බැලුවා ඔයාගේ එක මගේ බැලුවේ නැද්ද කෝ පහන් දිනුෂ පෙන්නන්න සර් මේ තියෙන මගේ එක මේ සර් හොඳයි පේනවද සර් පේනවා දැක්ක හොඳයි හරි ඇයි සර් හැඩතල කපන්නේ පාඩමට අයියෝ කිව්වනම් කපාගෙන ගියාලා හරි ඔය කපනකොට ගැටලුවක් වෙනවනේ දැන් නෑනේ ගැටලුවක් නේද හරි ඉවරයි නේද හැමෝම කපලා සර් විස්ටර් බෝඩ් එකේ තලවන් කපලා කපන්න ඕනිද? බිසි බෝඩ් එකේ ඕනේ දැන් ඕනේ හරි සර් මිස්ටර් බෝඩ් නැති අය කාඩ් බෝඩ් එක කලවලා කපන්නද ආයෙත් කමන්නේ ඒක පස්සේ කරගන්නේ වැඩි දැන් මේක අහගන්නකෝ ඔයාලා පුතේ හරි දැන් මම ඔයාලට චූටි වැඩක් දෙන්න යනවා ඔය සෑම හැඩතලයකම සමමිතික අක්ෂ අඳින්න පුළුවන් නේ එකක හැර සමමිතික අක්ෂ අඳින්න පුළුවන් ඔය සෑම හැඩතලයකම කාගේද බැරි මට කියන්න බලන්න සමාන්තර ආශ්‍රය සමාන්තර ආශ්‍රය හරියට හරි සමාන්තර ආශ්‍රය බෑ සමාන්තර ආශ්‍රයයක් කියන්නේ සමමිතික මේ හැඩතලයක් නෙවෙයි දීපාර්ශ්වික සමමිතික හැඩයක් නෑ යාට අනිත් හැමෝගෙම ඇඳ ගන්නකො සමමිතික අක්ෂ ටික එතකොට ඔයාලට විශේෂ ලක්ෂණයක් පේයි ඔය සමමිතික අක්ෂ සියල්ලම කැපිලා යන්නේ එකම එක ලක්ෂයකදී ඉක්මනට අඳින්නකො ලක්ෂ වැඩි ඒවා 3ක් වගේ තියෙන්නේ. එහෙම එන්න විදිහක් නෑනේ. ඇයි ෂඩාශ්‍රය? නෑ. දැන් ෂඩාශ්‍රය ගත්තා මේ ෂඩාශ්‍රය ගත්තා මෙයාගේ සමමිතික අක්ෂ සියල්ලම කැපිලා යන්න ඕනි එක ලක්ෂයකදී. එකම එක ලක්ෂයකදී. එහෙම. ඔව්. 3ක් එන්නේ එකයි තියෙන්නේ. හරි සර්. හරි. සෑම හැඩතලයකම ඇඳගත්තද? එක මතයක පිළිතන විදිහට නමලා වුණත් ඒ නැමුම් රේඛාව දිගේ ඕනනම් අඩි දුල තියලා පැන්සලෙන් ඇඳ ගන්නත් පුළුවන්. කඩේරි ඇඳ ගන්න පුළුවන්. දිලිපි ඇඳලාද? ඔව් සර්. හරි. දැන් සමාන්තර ආශ්‍රය අඳිනකොට ඔයාලා සම්මුඛ ශීර්ෂයා කරන්න. සම්මුඛ ශීර්ෂයා කරන්න. සම්මුඛ ශීර්ෂය කියන්නේ ඉදිරිය එකිනෙකට ඉදිරියෙන් දින. එයාට කියනවා විකර්ණ කියලා. විකර්ණ ඇඳ ගන්න. ඒතකොට විකර්ණ කැපිලා යනවනේ. ඒ ලක්ෂ්‍යය තමයි ඒකේ ගන්න වෙන්නේ. හරි. දැන් ඇඳලා ඉවර ඇති. හරි. දැන් මට කියන්න හරි මම දැන් අහන එක්කෙනා කියන්න ඕනි මේ මම අහන හැඩතලයේ සමමිතික අක්ෂ කීයක් ආවද කියන එක. හරි. චාමර ඔව් සර්. හරි. චාමර මට කියන්න පුතේ ඔයා සමචතුරස්‍රයේ සමමිතික අක්ෂ කීයක් ආවද? ඔයාගේ සමචතුරස්‍රයේ සමමිතික අක්ෂ කීයක් ආවද? මොකද්ද සර්? සමචතුරස්‍රයේ සමමිතික අක්ෂ කීයක් ආවද ඔයා ඇඳපු? 4යි. 4යි. හොඳයි. දෙවැනි එක මට කියන්න සචිනි
ඍජු කෝණාශ්‍රයට සමමිතික අක්ෂ කීයක් ආවද? දෙකයි. දෙකයි. ඔයා කපාගත්ත නේද පුතේ ඒක? ඔව්. හොඳයි. ඊළඟට මට කියන්න සමපාද ත්‍රිකෝණයට දිනූෂා 3යි. 3ක් ආවා. හොඳයි. ඊට පස්සේ මට කියන්න හෙසලි සමාන්තර ආශ්‍රයට දෙකයි. ඈ සමමිතික අක්ෂ තියනවද? නැහැ. සමාන්තර ආශ්‍රයට නෑ කිව්වා හරියට. නෑනේ. හරි. නමුත් මම ඇඳගන්න කිව්වා නේද විකර්ණ දෙක? හරි. ඔව් ඒකනේ ඉතින්. හෙසලි හරි හෙසලි කියන්නේ සවිදි ෂඩාශ්‍රයට කීයක් ආවද? 6ක්. 6ක්. හොඳයි. රොම්බසයට කීයක් ආවද කියන්න ප්‍රශස්ති? සර් සමාන්තර ආශ්‍රය කොහොමද අඳින්නේ? විකර්ණද? නහන ප්‍රශ්නේ මෙච්චර වෙලා ඉඳලා දැන් පහන් නැන්දේ නැද්ද සමාන්තර ආශ්‍රය? ඇන්දා. ඇන්දා. සමාන්තර ආශ්‍රයේ මම අන්තිමට කියලා කිව්වේ සමමිතික අක්ෂය නෑනේ නේද? මම කිව්වේ විකර්ණ දෙක ඇඳ ගන්න කියලා. මේ සම්මුඛ ශීර්ෂය ආකරන රේඛා දෙක ඔය විදිහට. හරි. රොම්බසයේ කීයක් ආවද ප්‍රශස්ති? සමමිතික අක්ෂ ප්‍රශස්ති ඉන්නවද? ඉන්නවනේ. අභිමාෂ කියන්න බලන්න සමමිතික අක්ෂ කීයක් ආවද කියලා රොම්බසයේ දෙකයි. හරි. දෙකක්. හරි. දැන් ඔන්න 60 තල ටික තියෙනවා ඈ. හරි. දැන් මම ඔයාලට චූටි ක්‍රියාකාරකමක් කරලා පෙන්වන්න යන්නේ. දැන් මේ තියෙන්නේ මගේ ඍජු කෝණාශ්‍රය. මේ ඍජු කෝණාශ්‍රයේ සමමිතික අක්ෂ දෙකක් තියෙනවනේ පුතේ. ඒ සමමිතික අක්ෂ දෙකම යාවන මේ ඡේදනය වෙන නැත්නම් කැපිලා යන රේඛා ලක්ෂයක් තියෙනවනේ. කැපිලා යන මෙන්න මේ ලක්ෂය මම ලකුණු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඔයාලට නම් රේඛා දෙක ඇඳලා තියෙන හින්දා කැපිලා යන තැන හොඳට පේනවා. මම ඇඳලා නැති නිසා මම ලකුණු කර ගන්නවා මේ වගේ. හරි. මම කරන්නේ මොකද්ද කියලා හොඳට බලා ගන්න. මම කරන්න හදන්නේ මේ බලා ගන්න හොඳට. චුට්ටක් කට්ටියම හොඳට බලා ගන්න මම කරන්න යන දේ. හරි. දැන් මම ඔයාලට මේ වැඩේ කරන්න කියනවා. මේ බලන්න. මේ ශීර්ෂ තියෙනවානේ මේගොල්ලන්ගේ. ඒ ශීර්ෂ වලින් ඩොට් තියා ගන්නවා. මම දැන් මට ඇඳගන්න ලේසියි. ඒතකොට ඍජු කෝණාශ්‍රය. මේ හැඩතලේ පිටපත් කරගන්න පුළුවන් පොතේ. හරි. ඔන්න මම පිටපත් කරගත්තා. දැන් ඔයාලගේ පොතේ ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න. හරි. මේ බලන්න. දැන් මම ඔන්න පිටපත් කරගත්තා. පිටපත් කරලා මම A කියලා එක තැනක ලකුණු කරගන්නවා මේ විදිහට. දැන් මේක තියාගන්න පුළුවන් සමපාත වෙනවනේ. බලා ගන්න හොඳට A4 කොලෙත් පුතේ මම A කියලා ලකුණක් දා ගන්නවා. A කියලා ලකුණක් දා ගන්නවා. හරිද? මේ බලන්න A4 කොලෙත් දාගත්තා අර මම ඇඳපු රූපයට එළියෙනුත් දාගත්තා A කියලා ලකුණු කරගත්තා බෝඩ් එකේ. දැන් මම කරන්න යන්නේ මොකද්ද කියලා තමයි ඔයාලා හොඳට බලාගෙන ඉන්න ඕනේ. ඔයාලා හොඳට බලාගෙන ඉන්න ඕනේ මම මොකක්ද දැන් මේ කරන්න යන්නේ කියන එක. හරි? මම පුතේ මේ A කියන ලක්ෂය දැන් අර සමමිතික රේඛා දෙක කැපිලා යන ලක්ෂයක් තියෙනවානේ. ඒ කැපිලා යන ලක්ෂයේ වටේ කරකවනවා එක වටයක්. බලන්න හොඳට කරකවනකොට මොකද වෙන්නේ කියලා. කරකවනකොට ඔන්න බලන්න අර මම ඇඳගත්ත රූපේ මත එක පිහිටුවා නේද? එකපාරක් පිහිටනවා නේද? ඔන්න එකපාරක් පිහිටුනවා. ආයි මම කරකවගෙන යනවා. ආයි අර ඒ ලක්ෂය එතෙන්ටම එනකන් ආරම්භ කරපු තැනටම එනකන්. ඔන්න ආයි පාරක් පිහිටියා නේද එක මතයක. එතකොට බලන්න මේ සමමිතික අක්ෂ ඡේදනය වෙන ලක්ෂයේ වටේට එක වටයක් භ්‍රමණය වෙනවද නැද්ද කියලා හොයාගන්න පහසුව සඳහා තමයි මම මේ ලකුණක් දාගත්තේ. A කියලා ලකුණක් දාගත්තා රූපේත් ආරම්භ කරන තැනම A කියලා ලකුණක් දාගත්තා. එතකොට මේ රේඛා මේ මගේ හැඩතලයේ මම ලකුණු කරලා තියෙන A අකුර සම්පූර්ණ වටයක් ගිහිලා ආයි A මතට එනකොටම වට අවස්ථා කීයක් එක මතයක සමපාත වෙනවද කියලායි මම මේ හොයලා බලන්න යන්නේ දැන්. මේ බලන්න. මෙයා කරකවගෙන යනකොට වටේට ඔන්න එකපාරක් සමපාත වුණා.
මේ ලක්ෂයේ වටේ තමයි කරකවන්නේ. ආයෙත් මම ඉස්සරහට කරකවගෙන යනවා නැවත. ඔන්න ආයෙත් ඒ කියන ලක්ෂය සම්පූර්ණ වටයක් ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ. දැන් කීපාරක් සමපාත වුණාද? දෙපාරක් සමපාත වුණා. දෙපාරක් සමපාත වුණා. දෙපාරක්. එතකොට එකපාරකට වැඩියෙන් සමපාත වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට පුතේ කිසියම් හැඩතලයක් ඒ හැඩතලය මත වෙච්ච ලක්ෂයක් වටා ඒ හැඩතලය සම්පූර්ණ වටයක් භ්‍රමණය කරනකොට අවස්ථා එකකට වැඩියෙන් සමපාත වෙනවා නම් අන්නේ හැඩතලයට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා අපි හඳුන්වනවා. මොන සමමිතියක්ද? භ්‍රමක සමමිතිය. දැන් ඔයාලා මේ හැඩතලයේ කැරකෙව්වා නේද ලක්ෂයක් වටේට? ලක්ෂයක් වටේටනේ කැරකෙව්වේ. මම නම් කැරකෙව්වේ මෙන්න මේ ලක්ෂ වටේ. මෙන්න මේ ලක්ෂ වටේ තමයි මම කැරකෙව්වේ. එතකොට මෙන්න මේ ලක්ෂයට අපි නමක් කියනවා. මේ ලක්ෂයට අපි නමක් කියනවා පුතේ. මේ තියෙන්නේ මගේ රූපයේ භ්‍රමණ කේන්ද්‍රය කියලා කියනවා. මොන කේන්ද්‍රයද? භ්‍රමණ කේන්ද්‍රය. භ්‍රමණ කේන්ද්‍රය කියලා තමයි අපි ආව හඳුන්වන්නේ. හරි? එතකොට මෙයා දැන් සමපාත වුණානේ එකකට වඩා වැඩියෙන්. එතකොට එකකට වඩා වැඩියෙන් සමපාත වෙනවා නම් එකකට වඩා සම්පූර්ණ වටයක් භ්‍රමණය වීමේදී එක අවස්ථාවකට වඩා වැඩියෙන් සමපාත වෙනවා නම් අන්න ඒ වගේ හැඩතල වලට අපි කියනවා පුතේ භ්‍රමක සමමිතියක් පවතිනවා කියලා. ඒ වගේම ඒ භ්‍රමණය කරන ලක්ෂය මෙන්න මේ ලක්ෂයට කියනවා අපි භ්‍රමණ කේන්ද්‍රය කියලා කියනවා. එතකොට මේ සමපාතක වෙන වාර ගන්න භ්‍රමක සමමිතියක් තියෙනවා නම් එයා සමපාත වෙලා තියෙන්න ඕනි අවස්ථා එකකට වඩා වැඩියෙන්. අන්නේ අවස්ථා එකකට වඩා වැඩියෙන් සමපාත වෙන වාර ගණනට අපි කියනවා භ්‍රමක සමමිති ගණය කියලා. භ්‍රමක සමමිති ගණය කියලා අපි ආව හඳුන්වනවා. භ්‍රමක සමමිති ගණය. හරි? හරි. එතකොට මෙන්න මේ තුන තමයි අපිට මෙතෙන්දි වැදගත් වෙන්නේ. මේ තුන තමයි අපිට වැදගත් වෙන්නේ. ඔය පාඩමේ තියෙන ඔන්න ඒ තුන ගැන ඉගෙන ගන්න ඔයාලට. භ්‍රමක සමමිතියක් තියෙනවා නම් මොකක් වෙන්න ඕනිද? කියන්න බලන්න. ඒ හැඩතලයේ මත පිහිටි ලක්ෂයක් වටේට එක වටයක් භ්‍රමණය වෙනකොට අවස්ථා එකකට වැඩියෙන් සමපාත වෙනවා නම් ඒවට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ චලනය කරන දැන් මේ හැඩතලයේ මත එවිට චලනය කරන හැඩතලයේ මත මේ හැඩතලයේ මත ලක්ෂයක් තියෙනවා. මෙන්න මේ හැඩතලයේ මත පිහිටි ලක්ෂයට අපි කියනවා භ්‍රමණ කේන්ද්‍රය කියලා. භ්‍රමණ කේන්ද්‍රය කියලා අපි හඳුන්වනවා. එතකොට මේ හැඩතල එක වටයක් කරකවනකොට සමපාත වෙන වාර ගන්නට කියනවා පුතේ අපි භ්‍රමක සමමිති ගණය කියලා. භ්‍රමක සමමිති ගණය කියලා. පැහැදිලිද? ඔයාලා ලියාගත්තද මාතෘකාව භ්‍රමක සමමිතිය කියලා? ඔව් සර්. භ්‍රමක සමමිතිය කියලා ලියාගත්තද? හරි. දැන් මම ඔයාලට දෙනවා මෙන්න මේ තරු ලකුණු දාලා මේ ටික ලියා ගන්න ඉක්මනට. තරු ලකුණු දාලා මෙන්න මේ ටික ලියා ගන්න ඉක්මනට. ලියා ගන්න කිසියම් හැඩතලයක් එය තුල වූ ලක්ෂයක් වටා එක් වටයක් භ්‍රමණය කිරීමේදී සර් මට ආයෙ කියන්න පුළුවන්ද? හරි කියන්න. කිසියම් තල රූපයක් එය තුල වූ ලක්ෂයක් වටා එක් වටයක් භ්‍රමණය කිරීමේදී
සමපාත වන වාර ගණන එකකට වඩා වැඩි නම් එම තල රූපයට භ්‍රමක සමමිතියක් ඇතැයි කියනු ලැබේ. එවිට එම තල රූපය තුල වූ ලක්ෂය එහි භ්‍රමණ කේන්ද්‍රය ලෙස හඳුන්වයි. ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න මෙහෙම. භ්‍රමක සමමිතියක් පවතින හැඩතලයක එය සමපාත වන වාර ගණන එක් වටයක් භ්‍රමණය කිරීමේදී සමපාත වන වාර ගණන සර් ඒකයි මුලින්ම කියන්නකෝ. භ්‍රමක සමමිතියක් ඇති තල රූපයක් එක් වටයක් භ්‍රමණය කිරීමේදී සමපාත වන වාර ගණන එහි භ්‍රමක සමමිති ගණය එක් වටයක් භ්‍රමණය කිරීමේදී සමපාත වන වාර ගණන එහි භ්‍රමක සමමිති ගණය ලෙස හඳුන්වයි. හරි. මෙන්න මේ වගුව සම්පූර්ණ කරන්න තල රූපය
මොනවක ලියා ගන්න ඕනේද? ඔව් මේ වගුව තීර 4කට වගුවක් ඇඳ ගන්න ඉක්මනට. සර් කීයකට බෙදනවද වගුව? පල්ලෙහාටද? හැඩතල 8කට. ද්විපාර්ශවික सममितिक अक्ष गणන තල රූපය කියලා අඳිනවද? තල රූපය අඳින්න අවශ්‍ය නැහැ. ඔයාලා මෙතන නම් ටික තමයි ලියා ගන්න ඕනේ. ඕගොල්ලෝ ඇඳලානේ තියෙන්නේ. දැන් ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක කරන්න තියෙන අර අල්පෙනෙත්තක් ඕනි කිව්වේ ඒකට තමයි. අල්පෙනෙත්තක් නැති කට්ටිය ඔයාලාට පුළුවන් පුතේ පෑන තුඩ වටේ කරකවන්න. පෑන තුඩ වටේ කරකවන්න. මම කෙනෙක් වගේ ගන්න බැයිද? අවඩුව පුළුවන්. සෑහල් එකක් තියෙනවා කණයක් වගේ කියන්න බෑ. ගොඩක් නේ. ඒක ඈ එතනෙත්තා. සාමුතු එකක් හමුණා ගෙදරදී විරේක් ගත්තා. ආ බ්‍රහ්මක සාමිතියක් පවතී නොපවතී. කඩතල ටික ලියා ගන්න. පල්ලෙහාට නම් ටික. සමපාද ත්‍රිකෝණය. समचतुरस्रय ඍජු සර් අර වගුවේ දෙවනි තීරුවේ උඩ ලියලා තියෙන මොකක්ද? සමමිතික අක්ෂ ගණන කියලා ලියා ගන්නවා. ද්විපාර්ශ්වික වන්නේ සමමිතික අක්ෂ ගණන. සර් හතරවෙනි එකේ මොකද්ද තියෙන්නේ? භ්‍රමක සමමිතියක් පවතී නොපවතී. දැන් ඔය 60 ටිකේ නම් ටික තමයි ඔය ලියලා තියෙන්නේ. සම්පාද ත්‍රිකෝණය, සමචතුරාශ්‍රය, ත්‍රිකෝණාශ්‍රය, සමාන්තරාශ්‍රය, රොම්බසය, සමිති ෂඩාශ්‍රය. ඉක්මනට අද ගන්න. හරිද? සර් තල රූප ටික පේන්නේ නැහැ සර් බෝඩ් එක පේන්නේ නැහැ. හරි සර් ලියාගත්තා. ලියාගත්තද? ගොඩක් ලියුවේ නෑනේ. ඔව් සර්. දැන් මම අර කර ක්‍රියාකාරකම ඔයා කර මේක සම්පූර්ණ කරන්න. සමපාද ත්‍රිකෝණය අරගන්න. ඩොට් තුනක් තියලා ඉක්මනට ඇඳලා එක තැනක A කියලා ලකුණු කරලා ඉහළින් මේ රූපේ ඔයා පොතේ ඇඳපු තැන ඉහළින් ලකුණු කරලා මේ වගුවට යටින් ඔයාලා රූප ටික ඇඳ ගන්න දැන් අරවා තියලා කපාගත්ත හැඩතල ටික මේ තියලා රූප ටික ඉක්මනට ඇඳ ගන්න පොතේ යටින් ඇඳලා ඒව මත සම්පාද කරලා බලන්න කරකෝලා. එතකොට පළවෙනි එක සම්පාද ත්‍රිකෝණයේ සමමිතික අක්ෂ තුනක් තියෙනවා. භ්‍රමක සමමිති ගණය තුනක් එන්න ඕනේ. භ්‍රමක සමමිතියක් පවතිනවද නැද්ද? පවතීද නැද්ද කියලා ලියන්න. පවතී. ඊළඟ ඒවා තනියෙන් මේකෙන් කරගෙන යන්න.
Sir. Sir. පුතේ Sir power. ඈ Sir පවතී කියන එකට පවතී කියන එකට හරි ලකුණක් දාලා නොපවතී කියන එකට වැරදි ලකුණක් දාන්න. ෂෝට් නේ කෙටියෙන් කාගේද? ඉවරද නෑ සර්. නෑ හරිද යසිදු ඉවරද යසිදු ඉවරද නෑ සර්. නෑ සර්. ඉක්මනට කරන්න හරි සර්. හරි සර්. යි ඉවරයි සර්. ගාන්ස ඉවරද නෑ සර්. කීයක් ඉවරද දැන් පහන් ඉවරද ඔව් පහන් ඉවරද ඉවරයි සර්. සර් ඔව් සමචතුරාශ්‍රය මේ භ්‍රමණ සමමිතිය ගන්න කොහොමද? අර කැරකෙවෙන්නේ ගන්න. ඔව් කරකවන්න කැරකෙව්වා. කී පාරක් සම්පාද වුණාද දෙපාර. වැරදි එකයිද සර්? නෑ හතරයිද සර්? ඉතින් කොහොම උත්තර කියා යනකොට ඉතින් කොහොම උත්තරේ කියවෙනවනේ සර් විදිශාදාශ්‍රය 6ක්. කරකවල බලන්න සමචතුරාශ්‍රයේ අවස්ථා 4ක් සමපාත වෙනවා සර් ඔව් සමීතික අක්ෂර ගණන නේද එන්නේ? ඕනේ. මං නම් ඒ ටික දාගෙන ගියේ. සමචතුරාශ්‍රයේ සමමිතික අක්ෂ 4යි ත්‍රිකෝණාශ්‍රයේ 2යි සමාන්තරාශ්‍රයේ නෑ බිඳුවයි රොම්බසේ 2යි
සවිදි ෂඩාශ්‍රේ 6යි. ඒතර බ්‍රහ්මක සාමිති ගන්නේ සමචතුරස්‍රේ නම් 4යි. 4යි. ත්‍රිකෝණාශ්‍රේ 2යි. 2යි. සමාන්තරාශ්‍රේ දෙකක්. ඔව්නේ සර් කිව්වනේ ඒක. ආන්න ඒක තමයි මම කිව්වේ. හරි. දෙකක් වෙනවා. රොම්බසේ 2යි. සවිදි ෂඩාශ්‍රේ 6යි. මේ හැම එකෙම පවතිනව නේද? මොකද දෙනවනේ නොපැවති කියලා වචනයක් දැම්මේ. ඈ? හරි දාගන්න. ආ හරි දාන්නේ. The prisoners don't cry, don't cry, don't cry, don't cry. හරිද? හරි සර්. දැන් මේ පාඩම එච්චරයි තියෙන්නේ. ඉවරයි පාඩම. ඈ? ඔව්. දැන් අර යසිනු පටපට ගාලා පොත පෙන්නලා බලනවා මොකද්ද කියලා. එනස දැන් වහන්න. බෑ. දැන් අපි ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩම පටන් ගන්නවා. අනේ ඉවරද? ඔව් ඔව් සර්. හරි. අම්මේ හරි. ලියා ගන්න මාතෘකාව ලියා ගන්න. ත්‍රිකෝණ හා චතුරස්‍ර. ත්‍රිකෝණ හා චතුරස්‍ර. අපි ඉගෙනගෙන තියෙන හැඩතල දෙකක් තමයි පුතේ මේ තියෙන්නේ. හැඩතල දෙකක්. හරි. මේ හැඩතල දෙකෙන් අපි පළවෙනියටම ඉගෙන ගන්න යන්නේ ත්‍රිකෝණ පිළිබඳව. ත්‍රිකෝණ පිළිබඳව තමයි අපි පළවෙනියටම ඉගෙන ගන්න යන්නේ. එතකොට ඔයාලා අනුමාතෘකාවක් ලියා ගන්න ත්‍රිකෝණය කියලා. ත්‍රිකෝණය කියලා අනුමාතෘකාවක් ලියා ගන්න. ත්‍රිකෝණය. හරි. දැන් මේ බලන්නකෝ. මෙන්න බලන්නකෝ. මෙන්න මේ හැඩතලයේ කියන නම මොකද්ද? මේ හැඩතලයේ කියන නම මොකද්ද? ත්‍රිකෝණය. ඇයි මෙයාට ත්‍රිකෝණය කියලා කියන්නේ? කෝණ ඈ? තුනක් තියෙනවා. මොකද්ද? කෝණ තුනක්. කොන තුනක් තියෙන නිසා ත්‍රිකෝණය කියනවලු. කොන තුනක් පාද තුනක් තියෙනවා. ඈ? පාද තුනක්. පාද සමමිතික අක්ෂර තුනක් තියෙනවා. මුළු තුනක් තියෙනවා. දැන් සමමිතික අක්ෂර නැති ත්‍රිකෝණක් තියෙනවනේ. දැන් මේ වගේ ත්‍රිකෝණයක් ගත්තොත් සමමිතික රේඛා සබ රේඛා සමමිතික අක්ෂර තුනක් තියෙනවා. රේඛා ඛණ්ඩ තුනක් තියෙන නිසා රේඛා ඛණ්ඩ තුනක් තියෙනවා. හරි රේඛා ඛණ්ඩ තුනක් තියෙනවා. ඔය රේඛා ඛණ්ඩ තුන රේඛා කෝණ තුනක් තියෙනවනේ සර්. ඉතින් කොයි ත්‍රිකෝණ? දැන් රේඛා මේ ඛණ්ඩ තුනකින් සමමිත බහුවස්ත්‍රයක් තියෙන නිසා ආන්න හරි. කවුද ඒ කිව්වේ? තුනෙන්ද? අනේ පොතේ බලලා කියලා. මේ තියෙන්නේ බලන්නකෝ. දැන් මෙයාට අපි ත්‍රිකෝණයක් කියලා කියන්නේ නැහැ. රේඛා තුනක් තියෙනවනේ. රේඛා තුනක් තිබුණාට මෙයාට ත්‍රිකෝණයක් කියලා කියනවද අපි? නෑ. ඇයි ඒ? මෙයා වැහිලා නැහැ. වැහිලා නැහැ. වැසුණු රූපයක් විය යුතුයි.
එහෙනම් සරල රේඛා ඛණ්ඩ තුනක් තියෙනවා වැසුණු රූපයක් වෙත් තියෙනවා. එතකොට සරල රේඛා ඛණ්ඩ තුනකින් වටවුණු සංවෘත තල රූපයක්. විවෘත නැහැ. සංවෘත තල රූපයකට තමයි පුතේ අපි කියන්නේ ත්‍රිකෝණයක්. එතකොට ඔය ත්‍රිකෝණය හැදුනට පස්සේ තමයි ඉතිරි ලක්ෂණ ටික මතුනේ. තේරුණාද ප්‍රශස්ති? ඔය කෝණස්ස හැදුනේ මේ ත්‍රිකෝණය හැදුන හින්දා. එතකොට මේ කෝණ හැදෙන්න නම් මේ රේඛා දෙකක් හම්බෙලා තියෙන්න ඕන. හම්බෙලා නැත්නම් එතන කෝණයක් තියෙනවද? නෑනේ. නේද? එමනම් ත්‍රිකෝණයකුත් නෑ. නේද? එතකොට යාගේ මේ සෑම සරල රේඛා ඛණ්ඩයකටම අපි කියනවා මේ ත්‍රිකෝණේ පාද කියලා. මේවට අපි කියන්නේ පාද කියලා මේ ත්‍රිකෝණේ. එතකොට මේ රේඛා දෙකක් හම්බුනහම හැදිලා තියෙනවනේ පුතේ ඉඩ ප්‍රමාණයක්. ඒවට කියනවා කියලා. ඒවට කියනවා අපි කෝණ කියලා. මේ තියෙන්නේ කෝණයක්. ඒ වගේ කෝණ තුනක් තියෙනවා මේ ත්‍රිකෝණේ. ඒ වගේම මේ තියෙන්නේ මේ සරල රේඛා ඛණ්ඩ වලට අපි කියනවා පාද කියලා. පාද. හරි. එතකොට කෝණ තියෙනවා පාද තියෙනවා. කෝණ තුනක් තියෙනවා පාදක් තුනක් තියෙනවා. මට පුළුවන් පුතේ මේ ත්‍රිකෝණයේ පාද ටික නම් කරන්න. මොනවද මේකේ තියෙන පාද ටික? නම් කරන්න පුළුවන්. ඒ නම් කරනකොට දෙකෙන් අක්ෂර දෙකෙන් තමයි නම් කරන්නේ. හා කියන්න බලන්න. AB නැත්තම් BA කියලා කියන්න පුළුවන්. AB හෙවත් BA කියලා කියන්න පුළුවන්. ඊළඟට BC CB BC කියලා කියන්නත් පුළුවන් CB කියලා කියන්නත් පුළුවන්. මේ අකුරු දෙක මාරු වුණාට ගැටලුවක් නැහැ. හැබැයි අකුරු දෙක නිවැරදිව තියෙන්න ඕනේ. AC AC නැත්තම් CA. ඔය තියෙන්නේ පාද ටික. පාද තුන. ඊට පස්සේ කෝණ ටික නම් කරන්න ඕනේ මට. සර් ABC කෝණය ABC කෝණය BCA කෝණය A කෝණය ACB කෝණය ABC කෝණය. ඔය තියෙන්නේ BCA කෝණය. සර් කෝණය BAC කෝණය කිව්වොත් මේ A ශීර්ෂයේ වෙච්ච කෝණය. අහන්න ACB කෝණය අහන්න. AC සර් මෙහෙට වහින්න එනවා. මෙහෙටත් වහින්න එනවා පොඩ්ඩක් අපි ඉක්මනට කරමු පාඩම. හරි. ඊළඟට මෙතන B ශීර්ෂයේ වෙච්ච කෝණය අපි ලිව්වා ABC. A ශීර්ෂයේ වෙච්ච කෝණය ලිව්වා BAC. BCA ACB කියන්නත් පුළුවන් BCA කියලා කියන්නත් පුළුවන්. එතකොට ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවා කෝණ තුනක් තියෙනවා. කියන්න. වැස්සට කවන්නේ ගොරවන්නේ නෑනේ. හරි. ලියාගන්න මෙහෙම. මෙහෙම ලියාගන්න. කෙටිලුකින් ලියාගන්න. සරල රේඛා ඛණ්ඩ තුනකින් වටවුණු සරල රේඛා ඛණ්ඩ තුනකින් වටවුණු සංවෘත තල රූපය අද ප්‍රසංගි නෑනේ. සංවෘත තල රූපය ත්‍රිකෝණයක් ලෙස හඳුන්වයි. සර් මෙහෙට හයිය වහිනවා. ත්‍රිකෝණයක් ලෙස හඳුන්වයි. ත්‍රිකෝණයට එකටමද ඔව් පාද තුනක් සහ කෝණ තුනක් පවතී.
ඉක්මනට මේ ඕ කවුද? ඉක්මනට මේ රූප සටහන ඇඳලා මේ ටික ලියා ගන්න. පාද ටිකක් නම් කරගන්න, කෝණ ටිකක් නම් කරගන්න. මේ රූපේ අඳින්න පාද ටිකක් නම් කරන්න, කෝණ ටිකක් නම් කරන්න. ඉක්මනට. මොකද්ද කිව්වේ මේක සිග්නල් නැති වුණා ආයෙත් කියන්න පුළුවන්. සරල රේඛා ඛණ්ඩ තුනකින් වට වුණු අනිත් ලියා මේක මේ රූපය ඇඳලා ඒ ටික ලියා ගන්න. සරල රේඛා ඛණ්ඩ තුනකින් වට වුණු සම්මුඛ රූපය ත්‍රිකෝණයක් ලෙස හැඳින්වේ. හරිද? දැන් ඔය ටික ඉඳ ගන්නවද? ඈ? ඔය ටික ඉඳ ගන්නවද? ඔව් ඇඳලා ලියා ගන්න ඕනේ මේක. ඉක්මනට ලියා ගන්න. ඔයා ඔයට හුලඟක් ආවේ නැද්ද? ඈ? හුලඟක් ආවේ නැද්ද? මෙහෙටද? ඔව් සර්. නෑනේ. මේ මෙහෙට ආවනේ. ලොකු හුලඟක්. ඔව් මේ පොල් අතු ඉඳන් මේ ගහගෙන යන සයිස් එක එකක්. එහෙමද? ඒකයි මේ පන්තියෙන් අයින් වෙන්න ඕනේ. දැන් හරි. හරිද? හරි. දැන් පුතේ අපිට පුළුවන් මේ ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන් ආකාර දෙකකට. ඒ ආකාර දෙක අපි 7 වසරේ ඉගෙන ගත්තා. පාදවල දිග අනුව අපිට ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන්. කෝණවල විශාලත්වය අනුව අපිට ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන්. ඒතර පාද අනුව ත්‍රිකෝණ වර්ග කරනකොට පුතේ අපිට පුළුවන් ආකාර 3කට ත්‍රිකෝණ වර්ග කරගන්න. කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග කරනකොට අපිට ආකාර 3කට කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග කරගන්න පුළුවන්. හරි. දැන් අපි ඒ පිළිබඳව හොයන්න තමයි යන්නේ. දැන් ලියා ගන්න ඔයාලා අනුමාත්‍රිකාවක් පාද අණුව ත්‍රිකෝණ වර්ග කිරීම. පාද අණුව ත්‍රිකෝණ වර්ග කිරීම. පාද අණුව ත්‍රිකෝණ වර්ග කිරීම. සරුංගලයක් තිබ්බනම් තාත්තා උඩටම යවන්න තිබ්බා. නූලකඩේ බලයි. මේ පාද අණුව ත්‍රිකෝණ වර්ග කිරීම. එතකොට පාද අණුව පුතේ ත්‍රිකෝණ වර්ග 3ක් තියෙනවා. ත්‍රිකෝණ වර්ග 3ක් තියෙනවා. එකක් තමයි සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. මොකක්ද සමපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ? කියන්නේ. එතකොට මෙයාගේ තියෙන විශේෂිත ලක්ෂණය තමයි මේ පාද තුනම දිගින් සමානයි. පාද තුනම දිගින් සමානයි. එහෙනම් පාද තුනම දිගින් සමාන වෙච්ච ත්‍රිකෝණය තමයි පුතේ අපි කියන්නේ සමපාද ත්‍රිකෝණයක් කියලා. ඊළඟට තවත් ත්‍රිකෝණයක් තියෙනවා පාද අණුව වර්ග කරලා සමද්විපාද ත්‍රිකෝණය කියලා. සමද්විපාද ත්‍රිකෝණය. ඒ සමද්විපාද ත්‍රිකෝණයේ තියෙන විශේෂිත ලක්ෂණය තමයි පුතේ පාද දෙකක් පමණක් දිගින් සමානයි. මෙයාගේ AB පාදයට AC පාදයේ පමණයි දිගින් සමානයි. AB පාදයේ සහ AC පාදයේ පමණයි දිගින් සමානයි. මෙයාට කියනවා අපි සමද්විපාද ත්‍රිකෝණයක් කියලා.
ඊළඟට විෂම ත්‍රිකෝණය. විෂම ත්‍රිකෝණය. මොකද්ද විෂම ත්‍රිකෝණයක් කියලා කියන්නේ? ඔය ටික ලියා ගන්න දැන්. පාද තුනම දිගින් අසමාන ත්‍රිකෝණ. ඔව් පාද තුනම දිගින් අසමාන වූ ත්‍රිකෝණය. මේකේ අපි A B C කියලා නම් කරොත් පුතේ AB පාදය සමාන නැහැ. සමාන ලකුණ කපනවා. BC පාදයට. BC පාදයේ සමාන නැහැ AC පාදයට. ඉතින් පාද තුනම දිගින් අසමානයි කියලා මේ විදිහට අපිට ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා මේ සමපාද ත්‍රිකෝණය ලියලා අඳින්න. පාද තුන දිගින් සමානයි කියලා මේ විදිහට ලියලා පෙන්නන්න. සම ද්විපාදයි නම් ත්‍රිකෝණයක් ඇඳලා සමාන පාද දෙකක් තියෙනවා කියලා පෙන්නන්න. ඒකෙත් ඉස්සරහා ලියලා පෙන්නන්න පාද දෙකක් දිගින් සමානයි කියලා. ඉක්මනට. ඇඳලා ඉවරද? නෑ සර්. ඉවරයි. ඉවරයි. අඳිනා ඉන්නවද මම මේක මකන්න හදන්නේ? ඉවරයි සර්. තාම නෑ සර්. කරන්න. තාම නෑ. ඉවරයි සර්. මේක මකනවා. ක්‍රිස්ටල් බෝඩ් එක ඕඩි වෙන්නේ නෑ නේද? ඇයි මේ පාඩමට ඕඩි වෙනවා? හයි. ඔව්. ඒ මොකද? දැන් ඉස්සරහට කොහොමද කපන්න තියෙනවා? ඒ ඔක්කොම ටික තියෙනවා. හරි. හරි. ඊළඟට අනුමාත්‍රිකාවල් ලියා ගන්න පුතේ. කෝණ අනුව ත්‍රිකෝණ වර්ග කිරීම කියලා. දැන් මේට හොඳටම වයින්නවා. කෝණ අනුව ත්‍රිකෝණ වර්ග. හොදයක් හරි ඉක්මනට. කෝණ අනුව ත්‍රිකෝණ වර්ග කිරීම. කෝණ අනුව ත්‍රිකෝණ වර්ග කරන්නේ කොහොමද කියලා තමයි දැන් අපි හොයන්න යන්නේ.
මේ බලන්න. මේ ත්‍රිකෝණයේ A B C කියන කෝණ තුන ගත්තොත් මේ කෝණ තුන ගත්තොත් මේ කෝණ තුන පුතේ ඍජු කෝණයක විශාලත්වයට වඩා කුඩායි. එහෙනම් ඍජු කෝණ වලට වඩා විශාලත්වයෙන් අඩු කෝණ වලට අපි නමක් කිව්වා. මොකක්ද ඒ කෝණ වලට කියන නම? සුළු කෝණ. ඔව් සුළු කෝණී ත්‍රිකෝණ කියලා අපි ඒවා හඳුන්වනවා. සුළු කෝණී ත්‍රිකෝණ. ඊළඟට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක් විදිහට ඍජු කෝණයක් පවතිනවා නම් ඍජු කෝණය මෙන්න මේ වගේ ත්‍රිකෝණ වලට අපි කියනවා ඍජු කෝණික ත්‍රිකෝණය කියලා. ඍජු කෝණික ත්‍රිකෝණ. ත්‍රිකෝණ මාතෘකාවට යටින් මේ ටික ඇඳලා ලියා ගන්න. ඊළඟට මම තවත් ත්‍රිකෝණයක් මේ යටින් ඇඳෙනවා. මෙයාගේ තියෙන ලක්ෂණය තමයි අභ්‍යන්තර කෝණයක් විදිහට මහා කෝණයක් පිහිටනවා. ඒගොල්ලන්ට අපි කියනවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. මහා කෝණී ත්‍රිකෝණ කියලා අපි ඒගොල්ලන්ව හඳුන්වනවා. ඇඳ ගන්නද? ඇඳ ගන්න. සර් ඔව් ඍජු කෝණී ත්‍රිකෝණයේ මහා කෝණී ත්‍රිකෝණයේ දෙකේම සුළු කෝණක් තියෙනවා. සුළු කෝණක් තියෙනවා. මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි මේකේ තුනම සුළු කෝණ. මෙයාගේ එකක් විතර ඍජු කෝණ. ඒකයි යාට අපි ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා කියන්නේ. මෙයාගේ ඉතිරි කෝණ දෙක සුළු කෝණ වෙනවා. හරි දැන් අපි මේ ඊළඟට ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල සම්බන්ධය ඉගෙන ගන්නකොට ඒක ඔයාලට තවදුරටත් පැහැදිලි වෙයි පුතේ. මෙයාගේ එකක් අභ්‍යන්තර කෝණයක් මහා කෝණයක්. ඉතිරි කෝණ දෙකම සුළු කෝණ වෙනවා. හරි ඒකත් ඔයාලට මේ පාඩමේ ඊළඟ පියවරේදී ඒ කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව කියන සම්බන්ධයේදී අවබෝධ කරගන්න පුළුවන්. ඇඳලා ඉවරද? නෑ. සර් ඔය අන්තිමට කියන එක මොකද්ද? මහා කෝණී ත්‍රිකෝණය.